ඊයේ රාත්‍රී කඩිමුඩියේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය IOC ඉන්දියානු සමාගමට ලබා දීම සඳහා වන ගිවිසුම අත්සන් කරලා තියෙනවා. ඒකට මේ ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුණේ මීට කලින් කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් වලින් 40%ක් නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන ඇමරිකානු සමාගමට ලබා දීමටත් ඒ වගේම ලංකාවට LNG සැපයුම සඳහා වන පූර්ණ ඒකාධිකාරයේ සමාගමට ලබා දීමටත් අදාළ ගිවිසුම මහා රාය අත්සන් කිරීමෙන් අනතුරු. දැන් දිගින් දිගටම සිද්ධ වෙමින් පවතින දෙයක් තියෙනවා. තාම වැදගත් ගිවිසුම් ලංකාවේ ආර්ථිකය සම්බන්ධ, ලංකාවේ දේශපාලනය සම්බන්ධ, ලංකාවේ ජනතාවගේ තීන්දුව ගැනීමේ අයිතියත් එක්ක සම්බන්ධ ඊටාම බරපතල ගිවිසුම් මහා රාත්‍රියේ මිනිස්සු නිදාගෙන ඉද්දී වවුල්ලු බකමුණු විතරක් ඇහැරලා ඉද්දී අත්සන් කරන පුරුද්දකට ගිහිල්ලා තියෙනවා. දැන් ඊයේත් ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. මේ ගිවිසුම් එකක්වත් ඉදිරිපත් කළා නැහැ ජනතාවට, මේ ගිවිසුම් ඉදිරිපත් කළා නැහැ පාර්ලිමේන්තුවට, මේ ගිවිසුම් ඉදිරිපත් කළා නැහැ අඩුම ගානේ කැබිනට් මණ්ඩලයට. ඒක කිසිම කෙනෙක් ඉදිරිපත් නොකර හොර රහසේ මහා රාත්‍රියේ මේ ගිවිසුම් අත්සන් කිරීමකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ගිවිසුම් ගත්තට පස්සේ මේ අත්සන් කරන ගිවිසුම් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පවතින නීතියට පවා පටහැනි ඒවා. ඊට අමතරව ගත්තොත් එහෙම මේ ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම කියලා කියන්නේ ජනතාවට තමන්ගේ ඉරණම පිළිබඳ තීරණ ගැනීමේ බලය, පරමාධිපත්‍යයේ බලය ඊටම බරපතල ලෙස උල්ලංඝනය කරන එක. ඒකට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගිවිසුම් අත්සන් තබලා තියෙන්නේ කොයි විදිහට? දැන් මුලින්ම ඊයේ අත්සන් කළා යයි සැලකෙන මේ ගිවිසුම මේක අර මොඩලිටිස් ඇග්‍රීමන්ට් කියලා කියන සාමාන්‍යයෙන් IOC සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර අත්සන් කළා යයි සැලකෙන මොඩලිටිස් ඇග්‍රීමන්ට් එක තමයි මේ තියෙන්නේ. ඒකට මේ ගිවිසුම විතරක් ඉදිරිපත් කළා තිබුණා පාර්ලිමේන්තුවට. ඒ ඉදිරිපත් කරලා 2021 12 වෙනි මාසේ 30 වෙනිදා 2021 දෙසැම්බර් මාසේ 30 වෙනිදා දිනැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේකට අනුමැතිය අරන් තියෙනවා 2022 ජනවාරි මාසේ 3 වෙනිදා. ඒකට ඒ කැබිනට් අනුමැතිය මත පදනම් වෙලා තමයි මේ අත්සන් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේකට අදාළව ගම්මන්පිල අමාත්‍යවරයා කරුණු ගණනාවක් මතු කරනවා. ඒ මතු කරන කරුණු සියල්ල ගත්තට පස්සේ සියල්ලම වැරදි. දැන් උදාහරණයක් විදිහට ඔහු මේකේ ඉතිහාසයේ කලින් ගිවිසුම් තුනක් ගැන කියනවා. පළවෙනි ගිවිසුම තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම. දෙවෙනි ගිවිසුම තමයි 2003 වසරේ මේ තෙල් ටැංකිය බදු දීම සඳහා භුක්තිය පැවරීම සඳහා අත්සන් කළ ගිවිසුම. ඊට පස්සේ 2017 වසරේදී සුෂ්මා ස්වරාජ් සහ මලික් සමරවික්‍රම අතර අත්සන් කරපු ගිවිසුම. ඒතර මෙන්න මේ ගිවිසුම් තුනක් ගැන කියනවා කියලා ගම්මන්පිල අමාත්‍යවරයාගේ තර්කය තියෙන්නේ මේ ගිවිසුම් තුනෙන් කොහොමත් මේ ඉන්දියාවට තෙල් ටැංකි ටික දීලා තිබුණේ. ඒ නිසා දැන් මේ අලුතෙන් දීමක් සිද්ධ වෙලා නැහැ. කොහොමත් මේ තෙල් ටැංකි ඉන්දියාවට අයිතිව තිබ්බා කියලා. ඒ කියන එකමත් එකිනෙකට පරස්පරයි. එකිනෙකට පරස්පරයි කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඉන්දු ලංකා ගිවිසුමෙන් 1987 දී තෙල් ටැංකි ටික ඉන්දියාවට දීලා තිබ්බා නම් ආයේ 2003 දී මොකටද අලුතෙන් ගිවිසුමක් අත්සන් කරා? ඒ 2003 ගිවිසුමේ 87 ගිවිසුමේ කොහොමත් ඉන්දියාවට මේ තෙල් ටැංකි පවර්ලා තිබ්බා නම් ආයේ මොකටද 2017 ආයේ ගිවිසුමක් හදන්නේ? කොහොමත් මේවා ඉන්දියාවට පවර්ලා තිබ්බා නම් දැන් 2022 ඇයි ජනවාරි මාසේ 6 වෙනිදා රාත්‍රී හොර රහසේ ඇයි ආයේ ගිවිසුමක් අත්සන් කරන්නේ මේ තෙල් ටැංකි 14ක් IOC එකට දෙනවා කියලා. දැන් මේකට අදාළව ඔහු කියන කරුණු 1987 ජූලි 29 වෙනිදා අත්සන් කරපු ඉන්දු ලංකා ගිවිසුමේ මේ කරුණු අඩංගුයි කියලා ඔහු කියනවා. කිව්වට ගිවිසුමේ මේකට අදාළ කරුණු කිසිවක් අඩංගු නැහැ. හැබැයි මූලික ගිවිසුමට අමතරව 1987 ජූලි 29 වෙනිදා හුවමාරු වෙච්ච ලිපි දෙකක් තියෙනවා මේ කරුණ අඩංගු. ඒ ලිපි දෙකත් ගිවිසුමේ කොටසක් ලෙස සලකනවා කියලා තමයි කියන්නේ. එකක් තමයි JR ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ලිපිය. අනිත් එක තමයි රජීව් ගාන්ධිගේ අත්සනින් යුතු ලිපිය. ලංකාවේ ජනාධිපතිවරයා සහ ඉන්දියාවේ අගමැතිවරයාගේ අත්සනින් යුතු ලිපි දෙකක් තියෙනවා. ඒ ලිපි දෙකේම සඳහන් වෙනවා the work of restoring and operating the Trincomalee oil tank farm will be undertaken as a joint venture between India and Sri Lanka. ඔච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ සහ ඒකේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හවුල් සමාගමක ස්වරූපයෙන් සිද්ධ වෙනවා කියලා වගන්තියක් තියෙනවා. මේකේ කොහෙවත් නැහැ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට තමයි දීලා දෙන්නේ. මේකේ අයිතිය ඉන්දියාවට කියලා මොකක්වත් කතාවක් නැහැ. ගිවිසුමේ එකඟතාවයක් හැදලා තියෙනවා. තෙල් ටැංකි සංවර්ධනය කිරීමක් කරනවා නම් ඒක ලංකාවට කොහොමත් කරන්න පුළුවන්. ලංකාවේ ආණ්ඩුවට කොහොමත් තෙල් ටැංකි සංවර්ධනය කිරීමක් කරන්න පුළුවන්. වෙනත් රටක් සමග යම් ආකාරයකට තෙල් ටැංකි සම්බන්ධ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට යනවා නම් ඒක කරන්න ඕනේ ඉන්දියාවත් එක්ක කියලා. ඒකට බලපෑවේ ඒවකට තිබුණු දේශපාලන තත්ත්වය. ඒ කාලේ ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාවයි අතර තිබුණු සෝවියට් දේශය අතර තිබුණු තරඟෙදී ඉන්දියාව හිටියේ සෝවියට් දේශය පැත්තේ. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ උත්සාහ කරා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අත්පත් කරගෙන ත්‍රිකුණාමල වරායේ බලය තහවුරු කරගන්න සෝවියට් දේශයට සහ ඉන්දියාවට එරෙහි. ඒ නිසා තමයි ඉන්දියාව වෙනත් රටක් බෑ තෙල් ටැංකි සංකීර්ණයට අදාළ මැදිහත් වීමක් කරනවා නම් ඒක ඉන්දියාව විසින් කළ යුතුයි කියලා වගන්තියක් මේකේ දාලා තියෙනවා. හැබැයි ඒ දැම්මට මේක නීත්‍යානුකූල වෙන්න නම් ඒවට අදාළ ගිවිසුමක් අත්සන් වෙන්න ඕනේ. වෙනම ගිවිසුමක් මොකක්ද ඒ ජොයින්ට් වෙන්චර් එක. ඒ JVC කියන එක අත්සන් වෙන්න එපා. ජොයින්ට් වෙන්චර් කම්පැනි.
මොනවා හරි හවුල් සමාගමක් ආරම්භ කිරීමට අදාළ ගිවිසුමක් ඕනේ. එහෙම ගිවිසුමක් මෙතන නැහැ. නිසා 1987 දී මේ ටික ඔක්කොම ඉන්දියාවට දීලා තිබ්බේ කියන එක සම්පූර්ණ වැරදි. අනිත් එක ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගිවිසුමක් නෙවෙයි. ඒක මේ රටවල් දෙක අතර අත්සන් කරපු ගිවිසුමක්. ඒකේ කොහෙවත් නැහැ මේ ගිවිසුමේ අඩංගු කරුණු කවුරු හරි විසින් කඩ කළොත් මොකද කරන්නේ කියන එකවත් මේකේ නැහැ. ඒ වගේම මේ ඉන්දු ලංකා ගිවිසුම ස්වේච්ඡාවෙන් අත්සන් කරපු එකක් නෙවෙයි. රටවල් දෙක අතර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත අඹරවල තමයි මේකට අත්සන් ගත්තේ කියලා. එවකට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා විදිහට හිටපු ජේ.එන්. ඩික්සිත් කොළඹ භූමිකාව කියලා ලියලා දෙන පොතේ ඔහුම සඳහන් කරලා දෙනවා අතඹරවල තමයි අත්සන් ගත්තේ. ඒතකොට මේක බලහත්කාරයෙන් අත්සන් කරපු එකක්. මේක ලංකාව පිළිපැදිය යුතු නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ගිවිසුම දැන් කොහොමත් බලාත්මක නැහැ. මේ ගිවිසුමේ අඩංගු කරුණු ගොඩාක් උදාහරණයක් විදිහට සටන් විරාමයේ ඉඳලා සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේ ඉඳලා මේ ගිවිසුමේ අඩංගු කරුණු ගොඩාක් දැන් උල්ලංඝනය වෙලා ඉවරයි. ඒතකොට ඊටු ඔක්කොම කරුණු උල්ලංඝනය වෙද්දී තෙල් ටැංකිය වලට අදාළ කරුණු විතරක් උල්ලංඝනය නොවී තියෙනවා කියලා ගම්මන්පිල අමාත්‍යවරයා කියද්දී ඒක සම්පූර්ණ විහිළුවක්. අනිත් එක ප්‍රශ්නේ තමයි මේකෙන් මේ විදිහට දීලා තිබ්බනම් ඔක්කොම මොකටද ආයේ එතනින් පස්සේ ගිවිසුම් අත්සන් කරේ කියන ප්‍රශ්නේ. ඊළඟ එක තමයි 2003. එතකොට මේ 1987 ඉන්දු ලංකා ගිවිසුමේ මේ තෙල් ටැංකි සංකීර්ණය මුළුමනින්ම ඉන්දියාවට දීලා තිබුණේ දැන් මේ කරන්නේ දුන්නේ කාපහු ගන්න එක කියලා කියන කරුණ සම්පූර්ණ වැරදි. ඊළඟ දෙවෙනි ගිවිසුම තමයි 2003 පෙබරවාරි මාසයේ 7 වෙනිදා අත්සන් කරපු ගිවිසුම. මේ අත්සන් කරපු ගිවිසුමෙන් තෙල් ටැංකි 99ට අදාළ ඉඩම සහ තෙල් ටැංකි 99ට අදාළ භුක්තියක් පවරලා තියෙනවා ඉන්දියානු IOC සමාගමට. හැබැයි මේ පැවරුවට මේ ගිවිසුමේ 1.2 වගන්තියේ හරිම නිශ්චිතව සඳහන් වෙලා තියෙනවා a lease agreement shall be executed within 6 months from the date hereof to lease the storage facility and the land apparent there to IOC for a period of 35 years effective from the date hereof prior to which a perimeter survey of the land a sketch of which ඔන්නම කියලා කියන in annex 1. එතකොට දැන් මේකේ තියෙන විදිහට මේක ඇවිල්ලා MOU එකක්. මේක ඇවිල්ලා අවබෝධතා ගිවිසුමක්. මේ අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලබන දිනයේ සිට මාස 6ක් ඇතුළත විධිමත් නීත්‍යානුකූල බදු ගිවිසුමක් අත්සන් කරනවා. ලීස් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරනවා කියලා මේ ගිවිසුමේ වගන්තියක් ලෙසම තියෙනවා 1.2 වගන්ති. ඒකට සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුමක් මෙවැනි පැවරීමේ ගිවිසුමක් අත්සන් කරන්න බෑ නීත්‍යානුකූල බදු ගිවිසුමක් නැතුව. එතකොට මේ අවබෝධතා ගිවිසුම අත්සන් කරේ 2003 පෙබරවාරි මාසයේ 7 වෙනිදා. එතකොට 2003 අගෝස්තු මාසයේ 7 වෙනිදාට පෙර අත්සන් කළ යුතු තිබුණ බදු ගිවිසුමක්. එහෙම බදු ගිවිසුමක් අත්සන් කළා නැහැ. දැන් මේ අවුරුදු 18 පුරාවටම එවැනි ගිවිසුමක් අත්සන් කළා නැහැ. අවුරුදු 19ක් වෙනවා මේ හෙට අනිද්දාට. එවැනි නීත්‍යානුකූල බදු ගිවිසුමක් නැහැ. එතකොට මේ තෙල් ටැංකිය 99ක භුක්තිය පැවරුවා 15 අංගනේ තියෙන තෙල් ටැංකි 15 සහ බට පද්ධතිය නල පද්ධතියත් ඇතුළුව නැව් තෙල් සැපීමේ සම්පූර්ණ බංකරෙන් අයිතිය IOC එකට පැවරුවා කියන ඒ මුළු ගිවිසුමම නීත්‍යානුකූල නැහැ. ඇත්තටම මේකට අදාළ නීත්‍යානුකූල ගිවිසුමක් නැහැ. ඒ නිසා එහෙම බැඳීමක් ලංකාවට නැහැ. එහෙම බැඳීමක් නැහැ. ඇත්තටම දැන් මේ තියෙන්නේ බලහත්කාරයෙන් වංචනික ලෙස අපේ ඉඩමක ගේක කවුරු හරි පදිංචි වෙලායි. ගෙදර කාමර දෙකක් බලෙන් අල්ලගෙන පදිංචි වෙලා ඉන්නවා. මුළු ගෙටම මටයි භුක්තිය තියෙන්නේ කියලා කියනවා. ඒකට අදාළව කිසිම ගිවිසුමක් නැහැ. ඒත් ගිවිසුමක් නැතුව ඔප්පුවක් නැතුව බදු පැවරීමක් නැතුව බලහත්කාරයෙන් කාමර දෙක පදිංචි වෙලා ඉන්න කෙනාට ගම්මන්පිල ගිහින් කියන කොහොමත් ඕක මේක ඔයාට අයිති එක අපි ඔයාට කාමර 3ක්ම දෙන්නම් කියලා ගේ ලියලා දෙන්න හදනවා. ඒ වගේ එකක් මේක. ඒකට මේක අනිත් එක මේ ගිවිසුමේ ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා. එක ටැංකියක් සඳහා එක අවුරුද්දකට ඩොලර් ලක්ෂක ගෙවීමක් කරනවා බදු ගෙවීමක් ඉන්දියාව විසින් ලංකාවට. මේක අවුරුදු 5කට පස්සේ මේකේ නිශ්චිතව 2.3 වගන්තිය සඳහන් වෙලා තියෙනවා. අවුරුදු 5කට පස්සේ ඒ ඩොලර් ලක්ෂය කියන එක නැවත සමාලෝචනය කළා බදු කුලියේ වැඩි කිරීමක් කරනවා කියලා. හැබැයි තවමත් ගෙවන්නේ එක ටැංකියකට අවුරුද්දකට ඩොලර් ලක්ෂය. තවමත් ගෙවන්නේ ඒ ගාන. එතකොට මේ අවබෝධතා ගිවිසුමේ තියෙන විදිහට අඩුම ගානේ අවුරුදු 5න් ගාන වැඩි කරන එකවත් කළේ නැහැ. එතකොට මේ ඒ ගිවිසුමත් ඒ කියන්නේ 2003 පෙබරවාරි 7 වෙනිදා අත්සන් කරපු ගිවිසුමත් ඒක කිසිසේත්ම වළංගු ගිවිසුමක් නෙවෙයි. ඒක අවලංගුයි. ඒක නීත්‍යානුකූල නොවන ගිවිසුමක්. ඒක නිශ්චිතවම නීත්‍යානුකූල නොවන ගිවිසුමක්. ඊපස්සේ තුන්වෙනි ගිවිසුම කියලා කියන්නේ 2017 දී ස්වරාජ් සුෂ්මා සහ මලික් සමරවික්‍රම අතර අත්සන් කරපු ගිවිසුම. එතකොට ඒ අත්සන් කරපු ගිවිසුම ගත්තට පස්සේ ඒ ගිවිසුම මේකේ නිශ්චිතව සඳහන් වෙලා තියෙනවා මේ ඇමතිවරු දෙන්න විසින් අත්සන් තබපු ගිවිසුම මේක අවබෝධතා ගිවිසුමක්. මේක අවබෝධතා ගිවිසුමක්. මේ අවබෝධතා ගිවිසුම කිසිසේත්ම වළංගු ලියවිල්ලක් නෙවෙයි. මේකේ තියෙන විදිහට තෙල් ටැංකි වලින් 14ක් IOC එකට දීලා 10ක් khනිජ තෙල් නීතිගත සංස්ථාවට දීලා ඉතුරු 75 හවුල් සමාගමක් යටතට යනවා කියලා තමයි මේ ගිවිසුමේ තියෙන්නේ.
එතකොට මේ ගිවිසුම ක්‍රියාත්මක වුණේ නැහැ. මේ ගිවිසුම ක්‍රියාත්මක වෙලා නම් khනිජ තෙල් නීතිගත සංස්ථාවට අලුතෙන් තෙල් ටැංකි 24ක් පවර ගන්නවා කිය නහයෙන් ගණන්න දෙයක්වත් නැහැ ගම්මන්පිලට. එතකොට මේ ගිවිසුම නීත්‍යානුකූල නැහැ. මේ ගිවිසුම අවලංගුයි. එතකොට මේ ගම්මන්පිල කියන ගිවිසුම් තුනම 87 ඉන්දු ලංකා ගිවිසුම 2003 ගිවිසුම සහ 2017 සුෂ්මා මලික් ගිවිසුම මේ සියලු ගිවිසුම් මේවා අවලංගු වෙච්ච නීත්‍යානුකූල නොවන ගිවිසුම්. එතකොට නීත්‍යානුකූල නොවන ගිවිසුම් ගැන කියමින් තමයි කියන්නේ මේක ඉන්දියාවට තියෙනවා කියලා. දැන් ඉන්දියාව කිසිදු නීත්‍යානුකූල ගිවිසුමකින් තොරව IOC සමාගම බලහත්කාරයෙන් තමයි මේකේ රැඳී ඉන්නේ බලය පෙන්වන්නේ. ඒ නිසා දැන් නීත්‍යානුකූලව කටයුතු කරනවා නම් ඉන්දියාව මෙතනින් අයින් කරන්නයි තියෙන්නේ මේ තෙල් ටැංකි වල. අලුත් ගිවිසුම් ගහන්න නෙවෙයි. හැබැයි දැන් අලුත් ගිවිසුම අත්සන් කරනවා. දැන් මේ අලුත් ගිවිසුම කිව්වට මේ ගිවිසුමේ තියෙනවා ගිවිසුම් තුනක්. සාමාන්‍ය මේ අත්සන් කරන ගිවිසුම් වල තියෙනවා ගිවිසුම් තුනක්. පළවෙනි ගිවිසුම තමයි බදු ගිවිසුම. බදු ගිවිසුම යටතේ මේකේ අක්කර 820 ගානක ඉඩමක් තියෙනවා. එතකොට මේ අක්කර 820 ගානේ ඉඩම ඒක අපි කියන්නේ අක්කර 800ක් කියලා. ඒ අක්කර 800 ඉඩම සහ ඒකේ පිහිටලා තියෙන තෙල් ටැංකි 99. ඒකේ නල පද්ධතිය, නැව් තෙල් අංශය. මෙන්න මේවා බදු දීම අවශ්‍ය වෙනවා. ඒතර බදු ගිවිසුමක් ඕනේ. කෝ බදු ගිවිසුම? අංක 1ට බදු ගිවිසුමක් ඕනේ. අංක 2ට මේ මොඩැලිටි ගිවිසුම කියන එක ඕනේ. මොඩැලිටි ඇග්‍රීමන්ට් කියන එක ඕනේ. ඒක තියෙනවා. මේ තියෙන්නේ ඒක. මේකේ තියෙන්නේ සාමාන්‍ය කොහොමද මේ දේ සිද්ධ වෙන ව්‍යුහය මොකද්ද? මේකේ ෆ්‍රේම්වර්ක් එක මොකද්ද කියලා තමයි මොඩැලිටි ගිවිසුමේ තියෙන්නේ. අංක 3ට ඕනේ දැන් මේ හදනවා කියලා කියනවනේ JVC එක, joint venture company එකක් හදනවා කියලා කියනවනේ හවුල් සමාගමක්. හවුල් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ් කියලා හවුල් සමාගමක් හදනවා කියලා කියනවා. එතකොට ඒ හවුල් සමාගම හැදීමට අදාළ ගිවිසුමක් ඕනේ. හැබැයි මේ 2021 දෙසැම්බර් 30 වෙනිදා දිනැතිව 2022 ජනවාරි මාසේ 3 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු ලේඛනවල තියෙන්නේ මොඩැලිටි ගිවිසුම විතරයි, ඉතුරු ගිවිසුම් නැහැ. හැබැයි මොඩැලිටි ගිවිසුම බැලුවට පස්සෙත් අපිට තේරෙනවා කලින් හදපු ගිවිසුම් වලටත් වඩා මේක ඉතාම බරපතලයි. ඒනේ 1987 2003 සහ 2017 ඔය කියන එකඟතාවලටත් වඩා මේක ඉතාම බරපතලයි. දැන් උදාහරණයක් විදිහට 2003 ගිවිසුම ගත්තොත් 2003 ගිවිසුමේ තියෙන්නේ තෙල් ටැංකි වල භුක්තිය විතරයි IOC එකට පවරලා තියෙන්නේ. භුක්තිය ඒගොල්ලන්ට තියෙනවා, භුක්ති විඳින්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට මුකුත් වෙන දෙයක් කරන්න බෑ. හැබැයි මේ මොඩැලිටි ගිවිසුමට අනුව ත්‍රිකුණාමල වරායේ ඉදිකිරීම් වල වෙනස්කම් පවා කරන්න පුළුවන්. නල පද්ධති වල වෙනස්කම් කරන්න පුළුවන්. තෙල් ටැංකි වල වෙනස්කම් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නීත්‍යානුකූල බදු ගිවිසුමක්වත් නැතුව ගෙදර කාමර දෙකක බලෙන් පදිංචි වෙලා ඉන්න කෙනාට ගේ වෙනස් කරලා අලුතෙන් හදන්නයි, ගෙදරට අලුතෙන් කාමර එකතු කරන්නයි, කුස්සිය කඩන්නයි ඔක්කොම ටිකට ඉඩ දීලා තියෙන අලුත් ගිවිසුම. කලින් ගිවිසුම තිබුණේ අවුරුදු 35කට 2003 ගිවිසුම. මේක හදලා තියෙන්නේ අවුරුදු 50කට. 2003 ගිවිසුම අවුරුදු 35කට තිබ්බට මේක 2003 නිසා අස්සම් කළේ මේක 2038 දී අවලංගු වීමට නියමිත. 2038 දී අවලංගු වීමට නියමිත. එතකොට තව අවුරුදු 16යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකට ඒක තමයි තව අවුරුදු 50කට දික් කරන්නේ. අනිත් ඒ කලින් ගිවිසුමට අනුව යම් කිසි ආරවුලක් මතභේදයක් ඇති වුණොත් එහෙම ඒකෙදි ක්‍රියා කරන්නේ ලංකාවේ නීතියට අනුව. ඒකෙදි ක්‍රියා කරන්නේ ලංකාවේ නීතියට අනුව. ලංකාවේ අධිකරණයේ ලංකාවේ නීතිය තමයි ඒක පිළිබඳ තීරණ ගන්න. නමුත් මේ අලුත් ගිවිසුමේ කොහොමද තියෙන්නේ? අලුත් ගිවිසුමේ තියෙන්නේ ආබිටේෂන් සම්පූර්ණ යන්නේ. ආරවුල් निराකරණය, සමතකරණය සම්පූර්ණ යන්නේ සිංගප්පූරු. ලංකාවේ අධිකරණයට ලංකාවේ නීතියට කිසිදු මැදිහත් වීමක් මේකට කරන්න බෑ. ඒ විතර නෙවෙයි මේක 1.4 වගන්තිය තියෙනවා. දැනට khනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවේවත් නැවත බදු දෙන්න පුළුවන් කාට හරි කියලා. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ගම්මන්පිල කියනවා 14ක් දෙනවා IOC එකට, joint venture company එකට හවුල් සමාගමට දෙනවා 61ක්, 24ක් හම්බෙනවා khනිජ තෙල් නීතිගත සංස්ථාවට කියලා. එකක් ඒ 24 මොකද්ද කියලා කියන්නේ. ඔතන තෙල් ටැංකි 21ක් තියෙනවා, අලුත් වැඩියක් කළාත් පාවිච්චි කරන්න බැරි තෙල් ටැංකි. ඒතර ඒවා ටික තමයි මේ සංස්ථාවට දෙනවා කියලා කියන්නේ. සංස්ථාවට දෙන ටිකත් අවශ්‍ය නම් ආය IOC එකට බදු දෙන්න පුළුවන් විදිහට තමයි මේ ගිවිසුම හදලා තියෙන්නේ. ඒතර මේක තාම දරුණු සමාජ විරෝධී ජනතාද්‍රෝහී පාවාදීමේ ගිවිසුම. මේක 2003 ගිවිසුම සහ 1987 ඉන්දු ලංකා ගිවිසුමට හපන් ගිවිසුමක් මේ අස්සම් කරලා තියෙනවා. ඒතකොට ගම්මන්පිල මේක සම්බන්ධ දිගින් දිගටම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අදාළ අමාත්‍යවරයා වෙන ගම්මන්පිලත් දිගින් දිගටම මේක ගැන බොරු කිව්වා. ජනතාවට තොරතුරු දීලා නැහැ. ගම්මන්පිල අර ගෙම්බෙක් වගේ බක බක ගන්න ටික විතරයි ජනතාවට පෙන්නලා තියෙන්නේ. අපිට සැලකිය යුතු මට්ටමේ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. ඊයේ රෑ නීති විරෝධී ලෙස අස්සම් කරලා තියෙනවා කියලා බදු ගිවිසුම. මොකද මේවට අදාළ බදු ගිවිසුමක් අස්සම් කරනවා නම්, විශේෂයෙන් මේ ඉඩමට අදාළ බදු ගිවිසුමක් අස්සම් කරනවා නම් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය ඒ ගිවිසුමට අත්සන තැබිය යුතුයි. දැනට අපි දන්න තොරතුරු වලට අනුව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය එවැනි ගිවිසුමකට අත්සනක් තබලා නැහැ. ඊයේ රෑ බදු ගිවිසුමක් අත්සම් කළා නම් ආණ්ඩුකාරවරියගේ අත්සන රහිතව නීත්‍යානුකූල නොවන අවලංගු ගිවිසුමක් තමයි අත්සම් කරලා තියෙන්නේ.